ආයුබෝවන් වසර දහස් ගණනක දුටු නොදුටු ඇසූ නොඇසූ ශ්‍රී ලාංකේය උරුමේ අපූර්වත්වය ඔබ වෙත ගෙනෙන ඔබේ රූපවාහිනී වැඩසටහනයි උරුම යාත්‍රා. ඔබට මතක නම් අපි උරුම යාත්‍රා අවසන් වතාවට ඔබට ගෙන්නකොට රැඳී සිටියේ අනුරාධපුර ඓතිහාසික මහා විහාරයේ. අනුරාධපුර පූජා නගරයේ ඇතුල් නුවරට දකුණු දෙසින් ස්ථානගත වී තිබෙන ඓතිහාසික මහා විහාර පරිශ්‍රයේ පිහිටි රුවන්වැලි සෑ දාගැබ් වහන්සේ සමීපයේ සිටයි අපි අවසන් වතාවට ඔබ මුණ ගැසුනේ. නමුත් අවාසනාවට මේ රටේ පසුගිය කාලය පුරාවටම සිදු වූ මේ කාල විපත්තිය නිසා අපි සිතා සිටි පරිද්දෙන් මේ උරුම යාත්‍රාව අඛණ්ඩව මෙහෙවන්න අපට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා සැලකිය යුතු කාලයක් ඔබෙන් දුරස් වී සිටින්න අපිට සිදු වුණා. නමුත් ඒ తాවකාලික විරාමයට විරාමයක් තබමින් අද පටන් අපි නැවතත් උරුම යාත්‍රාවෙන් ඔබේ නිවසට ගොඩවදිනවා. නමුත් මේ සතියේ සිට අපි සුළු වෙනස්කමක් කරන්න කල්පනා කළා. මෙතෙක් අපි රැඳී සිටියේ අනුරාධපුර ඓතිහාසික පූජා නගරයෙන් මොහොතකට මිදී එවැනිම වටිනාකම් සපිරි තවත් පුරාවිද්‍යා ක්ෂේත්‍රයක ජීවමාන බෞද්ධ උරුම ක්ෂේත්‍රයකට ඔබ රැගෙන යන්නයි අපේ මේ සූදානම. මම මේ රැඳී සිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෑවුඩවිල්ලි පත්තුවේ ඓතිහාසික අම්බට්ඨකෝල ජනපදයේ. අද සිට පුරා සති කිහිපයක් අපි ඔබත් සමග මේ ඓතිහාසික අම්බට්ඨකෝල ජනපදයේ පිහිටි පුරාවිද්‍යාත්මක ඓතිහාසික හා ආගමික වටිනාකමින් අනූන ක්ෂේත්‍රයකට ඔබව කැඳවාගෙන යනවා. ඒ ඓතිහාසික රජත විහාරයයි. පාලි භාෂාවෙන් රජත කියලා කියන්නේ රිදී වලට. ඒ නිසා රජත විහාර කියලා කියන්නේ රිදී විහාරයට. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික වන්දනාකරුවන්ට රිදී විහාරය කියලා කියන්නේ අපූර්ව තැනක් නෙවෙයි. මහනුවර යුගයේ සිටම අපේ සම්ප්‍රදායික වන්දනාකරුවෝ මේ ස්ථානයේ දැක ගන්න වැඳ පුදා ගන්න එනවා. මහනුවර ප්‍රදේශයේ සිට පැමිණෙනවා නම් ඔබට මහනුවර කුරුණෑගල මාර්ගය ඔස්සේ ඇවිල්ලා කුරුණෑගලින් කැප්පිටියාගල මාර්ගය ඔස්සේ කිලෝමීටර් 16ක් පැමිණියාම රිදීගම මන්සන්දියට ළඟා වෙන්න පුළුවන්. මම මේ රැඳී ඉන්නේ රිදීගම මන්සන්දියේ. මෙතන ඉඳලා මගේ වම් පැත්තට විහිදලා තියෙන මේ මාර්ගය ඓතිහාසික රිදී විහාරයටයි යොමු වෙන්නේ. ඒ නිසා මේ මාර්ගයේ කිලෝමීටරයක් පමණ දුරක් ගමන් කිරීමෙන් මේ වැදගත් පුරාවිද්‍යා ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් එහෙමනම් එන්න ගොඩ වෙන්න ඔබ දැකපුරුදු ඔබ ගොස් පුරුදු ඒ ඓතිහාසික රිදී විහාරයේ ඔබ දුටු නුදුටු ඇසූ නොඇසූ ඒ ඓතිහාසික උරුමය විඳ ගන්න වටහා ගන්න අපිත් සමග මේ ඔබේ උරුම යාත්‍රාව. රිදීගම මන්සන්දියේ ඉඳලා කිලෝමීටරක පමණ දුරක් ගමන් කිරීමෙන් පස්සේ අපි මේ ප්‍රවේශ වුණේ රිදී විහාරයේ ප්‍රධාන ප්‍රවේශයට. දැන් අපි සම්ප්‍රදායික වන්දනාකරුවන් අතර රිදී විහාරයේ වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නේ දුටුගැමුණු එතුමාගේ කාලවකවානුව සම්බන්ධයෙන්. එහෙම වුණත් මේ පුණ්‍ය භූමියේ විමර්ශනශීලීව ඇවිදලා බලන වන්දනාකරුවෙකුට පර්යේෂකයෙකුට ක්‍රිස්තු පූර්ව කාලේ ඉඳලා මේ අපි ජීවත් වෙන 21 වන සියවස දක්වාම නොයෙක් කාල වකවානුවල යෙදුණු විහාරාංග වලින් මේ විහාරය සමන්විත වන බව අඳුනා ගන්න අපහසුයක් නැහැ.
මේ විහාර පරිශ්‍රයේත් මේ වටා පිහිටලා තියෙන තදාසන්න කලාපවලත් ක්‍රිස්තු පූර්ව යුගයට අයිති බ්‍රාහ්මී ලිපි ගණනාවක්ම විසිරලා පවතිනවා. රිදී විහාර පරිශ්‍රයේ පමණක් පූර්ව බ්‍රාහ්මී ලිපි 8ක් මේ වෙනකොටත් ප්‍රසිද්ධියට පත් කරලා අවසానයි. ඒ ක්‍රිස්තු පූර්ව කාලේ සාමාන්‍ය උපාසක උපාසිකාවෝ භික්ෂුන් වහන්සේලා ඒ වගේම නොයෙකුත් ප්‍රභූවරු මේ විහාරස්ථානය වර්ධනය කරන්න උපකාරය කළා. එයින් පසුව ක්‍රිස්තු වර්ෂ 1 වන 2 වන 4 වන සියවස් වලට අයිති අභිලේඛන ගණනාවක්ම මේ රිදී විහාර පරිශ්‍රයේ දකින්න පුළුවන්. ඒවා පර්වත ලිපි. ඒ විතරක් නෙවෙයි. අනුරාධපුර දෙවෙනි භාගයේ පමණ වන විට රිදී විහාරය යම් තරමකින් සංවර්ධනය වෙන ආකාරයක් අපිට දකින්න තියෙනවා. ඇතැම් මුගතුන් විශ්වාස කරන විදිහට ඔය පොළොන්නරු කාලේ ඒක අපේ මධ්‍ය කාලීන යුගයේ නිශ්ශංක මල්ල පරාක්‍රමබාහු වගේ රජවරුත් මේ විහාරස්ථානයට ආගිය බව කියවෙනවා. අපි දන්නවනේ පොළොන්නරු කාලයෙන් පස්සේ අපේ රට මුහුණ දුන්නේ බොහොම අභාග්‍ය සම්පන්න කාලවකවානුවකට. ඔය කාලිංග මාග වගේ ආක්‍රමණික රජවරු මේ රටට පැමිණලා මහත් විනාශයක් කළා. සංස්කෘතික සංහාරයක් කළා. එයින් පසුව නැවතත් රිදී විහාරය පිළිබඳ යම් තරමක හෝ පුරාවිද්‍යාත්මක සාධක දකින්න ලැබෙන්නේ අපි විශ්වාස කරන විදිහට ක්‍රිස්තු වර්ෂ 13 14 වගේ සියවස් වලට අදාළව. කොහොම වුණත් ක්‍රිස්තු වර්ෂ 18 වන සියවසේදී මේ රටේ මහා පරිමාණ බෞද්ධ ප්‍රබෝධයක් පුනරුදයක් ඇති වෙනවා. ඒ සෙන්කඩගල රාජධානියේ මේ රටේ වාසනාවට අපේ පිනට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ නායක වංශික රජතුමා කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලවකවානුවේදී එතුමා පිළිබඳ සඳහන් වෙලා තියෙන අභිලේඛනවල සන්නස්වල බුද්ධ ශාසනයේ දියුණුව සඳහා සිංහල බෞද්ධ සංස්කෘතියේ අභිවර්ධනය සඳහා එතුමා කරපු මෙහෙවර මොනතරම්ද කියලා සඳහන් වෙනවා. ඇත්තම කිව්වොත් අපි අද අත්විඳින බෞද්ධ ප්‍රබෝධයේ මෑත කාලීන ආරම්භය ඇති වෙන්නේ ඔය කියන 18 වෙනි සියවසේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලවකවානුවේදී. ඒ කාලෙම තමයි මේ රටේ ශාසනයේ පිනට වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිම්පණන් වහන්සේත් පහළ වුණේ. ඉතින් උන්වහන්සේගේත් කීර්තිශ්‍රී රාජසිංහ මහරජුණන්ගේත් මැදහත් වීමෙන් රිදී විහාරේ දැවැන්ත පුනරුදයක් ඇති වෙනවා. අපි ඔබට පසුවට විස්තරාත්මකව ඉදිරිපත් කරන පරිදි මහා වංශයේ පරිච්ඡේදයක් පුරා මේ රිදී විහාරයේ උන් සිදු කරපු අභිවර්ධනීය කටයුතු පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. මහනුවර යුගයේ පටන් මේ ඓතිහාසික විහාරස්ථානයේ භාරකාරත්වයේ හිමි වුණේ තිබ්බටුවාවේ සංඝ පරම්පරාවට. ඒ නිසා වසර 250කට අධික කාලයක් මුළුල්ලේ මේ විහාරස්ථානය තිබ්බටුවාවේ සංඝ පරම්පරාව යටතේ අභිවර්ධනය වුණා. 19 වෙනි සියවසේත් 20 වන සියවසේත් වරින් වර රිදී විහාරයේ ආශ්‍රිතව සංවර්ධන කටයුතු සිද්ධ වුණු බවට සාධක මේ මහා විහාරයේ ආශ්‍රිතව දකින්න පුළුවන්. වර්තමානයේ වන විට රිදී විහාරය සියලුම විහාරාංග වලින් සමන්විත බොහොම සක්‍රීය විහාරස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඒක බෞද්ධ අපිට අපේ සම්ප්‍රදායික වන්දනාකරුවන්ට බොහොම සන්තුෂ්ටිට කාරණයක්. ඉතින් ඒ නිසා මේ විස්තර කරපු එක් එක් වකවානු වලට අයිති පුරා විද්‍යාත්මක සාධක වඩාත් ප්‍රවේශමින් දැක ගන්න, බලා ගන්න, ඒ පිළිබඳ වැටහීමක් ඇති කරගන්න අපි මෙතෙන් ඉඳ ඇවිද යමු රිදී විහාරයේ මහා විහාර පරිශ්‍රයට. මම දැන් මේ ප්‍රධාන වාහල් කඩින් ඇතුල් වෙලා මහා විහාරය දෙසට ගමන් කරනවා. රිදී විහාරයේ ආරම්භය අනුරාධපුර යුගයේ, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව යුගයේදී සිදු වුණත් මම ඔබට කලින් කිව්ව විදිහටම අද අපිට මේ පරිශ්‍රයේ දකින්න තියෙන බොහෝ නටබුන්, බොහෝ පුරාවස්තු අයිති වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 18 වෙනි සියවසෙන් පසු කාල සීමාවට. ඒ නිසාම ඇතැම් වෙලාවට මේ විහාරස්ථානයට පැමිණෙන සම්ප්‍රදායික වන්දනාකරුවන් මේ මහනුවර යුගයට අදාළ වෙන පුරාවස්තු පවා අනුරාධපුර යුගයට අදාළව වටහා ගන්න, විස්තර කරන්න උත්සුක වෙන අවස්ථා අපි දැකලා තියෙනවා, අපිට ඇහිලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ වගේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයකට, පුණ්‍ය භූමියකට ප්‍රවේශ වුණාට පස්සේ බොහොම විමසිල්ලෙන් සියුම්ම ඒවා අධ්‍යයනය කරන්න ඕනේ. සම්ප්‍රදායික වන්දනාකරුවන්, බෞද්ධ බැතිමතුන් විහාරස්ථානයකට පැමිණියාම ඔවුන් මුලින්ම වන්දනා කරන්න යන්නේ මහදාගැබ් වහන්සේ.
දැන් මේ රිදී විහාරයේත් දාගැබ් වහන්සේලා දෙනමක් අපිට තැග් ගන්න පුළුවන්. ඒ අතරින් වඩා පැරණි දාගැබ් වහන්සේ දකින්න ලැබෙන්නේ මගේ මේ පිටුපසින් ඔබට දකින්න ලැබෙන පියගැට පෙළ නැග්ගෙන ගියාට පසුව හමු වෙන සැරසුම්ගල මුදුනේ. ඒ මහා දාගැබෙහි පෞරාණිකත්වයත් 18 වන සියවසේ සිදු කරපු ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව මහා වංශයේ විස්තරාත්මකව සඳහන් වෙනවා. නමුත් අපේ සැලසුම් වලට අනුව දැන්ම සැරසුම් ගලට යන්න හැකියාවක් නැහැ. ඒ නිසා සැරසුම් ගල විස්තර ඔබට පසුවට පෙන්වන අදහස හිතේ තියාගෙන අපි දැන් සූදානම් වෙන්නේ මහා විහාරයේ දෙසට ගමන් කරමින් ඒ මහා විහාරයේ ආශ්‍රිතව තියෙන පුරාවස්තු පාරිශුද්ධ වස්තුන් පිළිබඳව ඔබ දැනුවත් කරන්න. ඒ කොහොම වුණත් සම්ප්‍රදායික වන්දනාකරුවන්ට අපේ බෞද්ධ හැඟීම් වලට ගරු කරමින් ඒ සැරසුම්ගල මහා දාගැබට පිහිටා තිබෙන දිශාවට නමස්කාර කරමින් අපි දැන් මහා විහාරය දෙසට ප්‍රවේශ වෙන්නයි සූදානම් වෙන්නේ. දෙවනපියතිස් මහරජුගේ මුණුබුරුකු වූ දුට්ටගාමිනී අභය නම් රජ කෙනෙකු විසින් අනාගතයේදී බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා නිධන් කොට 120 රියන් උස මහාතෝපයක් කරවන බව සඳහන් ලිපියක් දුටුගැමුණු රජතුමාට රාජකීය භාණ්ඩාගාරයේ තිබී හමු වූ බව මහා වංශයේ සඳහන් වෙලා තියෙනවා. මේ ලිපිය කියවීමෙන් හටගත් ප්‍රමෝදයෙන් දුටුගැමුණු රජතුමා සෑහෙන කාලයක් මේ මහා තෝපය කරවීම සඳහා සූදානම් වුණා. නමුත් ඒ සඳහා බාධාවන් කිහිපයක් තිබුණා. එවැනි දැවැන්ත කාර්යයක් ඉෂ්ට කර ගැනීමට අවශ්‍ය කරන මූලික සම්පත් දුටුගැමුණු රජතුමා සතුව තිබුණේ නැහැ. ඒ නිසා ඔහු පශ්චාත්තාපයෙන් සිටි බව වංශ කතාවේ සඳහන් වෙලා තියෙනවා. මෙන්න මේ කියන කාල සීමාවේදී මහා තෝපයේ සාධනයත් දුටුගැමුණු රජතුමාගේ ශෝකය තුරන් වීමත් කියන මෙන්න මේ කාරණා අෂ්ට කිරීම පිණිස දෙවරුන්ගේත් මැදහත් වීමෙන් ඒ මහසෑකරණයට අවශ්‍ය කරන නොයෙකුත් සම්පත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලැබෙන්න පටන් ගත්තා. ඔය කියන කාලවකවානුවේදී අනුරාධපුර නුවරට දකුණු දෙසින් වාසය කරපු එක්තරා වෙළෙන්දෙක් හිඟුරු ආදී ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා මලය කඳුකරයට පැමිණෙමින් සිටියා. එසේ පැමිණෙමින් සිටින අතර වාරයේදී මේ පැරණි අම්බට්ටකෝල ජනපදයේ ඔස්සේ ගමන් කරමින් සිටින විට රිදීගම නැත්නම් පැරණි රජතගාමේ මේ කඳුවැටිය ආසන්නයේ Tamanගේ ගැල් නතර කරලා කැවිටිලි සොයන් මේ වෙලෙන්දා රිදීගම කන්දට නැග්ග බව වංශ කතාවේ සඳහන් වෙලා තියෙනවා. කැවිටිලි කියලා කියන්නේ කෝටුනේ. එතකොට මෙහෙම කැවිටිලි හොයන්න රිදීගම කන්දට ආපු මේ වෙලෙන්දා එක්තරා ස්ථානයකදී බොහොම පළබර කොස්ගසක් දැක්කා. ඒ කොස්ගසේ සැලියක් තරම් විශාල ඉදුණු වර්ක ගෙඩියක් ගල් තලාව මතට නැමී තිබුණු ආකාරයක් දැක්ක වෙලෙන්දා Tamanගේ කුසගින්න දුරු කර ගැනීම සඳහා ඒ වර්ක ගෙඩිය අනුභව කරන්න සූදානම් වුණා. නමුත් අපේ පැරණි බැතිමතු මෙවැනි අග්‍ර ආහාරයක් ලැබුණු අවස්ථාවලදී එයින් කොටසක් මහා සංඝයාට දන් දීමේ සම්ප්‍රදායක් තිබුණා. ඒ නිසා වංශ කතාව කියන විදිහට මේ වෙලෙන්දා තමන්ට ලැබුණු ඒ ආහාරයෙන් කොටසක් මහා සංඝයාට පූජා කිරීම සඳහා කාලඝෝෂා කළා කියලා සඳහන් වෙනවා. කාලඝෝෂා කළා කියලා කියන්නේ දානය සඳහා භික්ෂුන් වහන්සේලාට ආරාධනා කිරීම. ඒ අවස්ථාවේදී රහතන් වහන්සේලා සිව් නමක් එම ස්ථානයට වැඩම කළ බවත් අරක වර්ක ගෙඩිය මැද්දේ පිරී තිබුණු වර්ක යුෂ මේ වෙලෙන්දා විසින් මේ භික්ෂුන් වහන්සේලාට පූජා කළ බවත් ඒ දානය පිළිගත් රහතන් වහන්සේලා සිව් නම එතනින් පිටත්ව ගිය බවත් වංශ කතාවේ කියවෙනවා. නමුත් වෙලෙන්දා ඒකෙන් සෑහීමකටපත් වුන්නේ නැහැ.
ඔහුට අවශ්‍ය වුණා වරකා මදුලුත් දන් දෙන්න. ඒ නිසා ඔහු නැවත වතාවක් කාලඝෝෂා කරනවා. ඒ කිව්වේ මේ දානීය පිළිගැනීම සඳහා මේ යාවට යම් ස්වාමින් වහන්සේ නමක් සිටිනවා නම් උන්වහන්සේ මේ ස්ථානයට වැඩම කරාවා කියලා හයෙන් ශබ්ද කිරීම. ඒ අවස්ථාවේදී තවත් රහතන් වහන්සේලා සිව් නමක් ඒ ස්ථානයට වැඩම කළ බවත් උන්වහන්සේලාගේ පාත්‍ර පුරවා වරකා මදුළු දන් දුන් බවත් වංශ කතාව අපිට කියනවා. ඒ රහතන් වහන්සේලා අතරින් තුන් නමක් එම ස්ථානයෙන් පිටත්ව ගියා වුණාට එක් රහතන් වහන්සේ නමක් ඒ සමීපයේ තිබුණු ලෙනක් ආසන්නයේ වැඩ සිට වරකා වැළඳුවා. උන්වහන්සේ පිටත්ව නොගියේ අර වෙලෙන්දාට උපකාර කිරීම පිණිස යම් ස්ථානයක් ඔහුට පෙන්වීමට තිබූ උවමනාව නිසයි. තමන් පිළිගන් වූ වරකා මදුළු දානය වළඳමින් සිටියේ රහතන් වහන්සේව දැක්ක වෙලෙන්දා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා පිටත්ව යන්න සෝදානම් වුණා. ඒ අවස්ථාවේදී රහතන් වහන්සේ ඔහුට යාම සඳහා මාර්ගයක් මැවූ බව වංශ කතාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ මාර්ගය ඔස්සේ ගමන් කරපු වෙලෙන්දාට එක් විශාල ලෙනක් අභ්‍යන්තරයේ රිදී ගොබයක් මතුවී තිබෙන ආකාරය දර්ශනය වුණා. ලං වෙලා පරීක්ෂා කරලා බලලා තමන් සතු තිබූ පිහියෙන් ඉන් කොටසක් කපාගත්ත වෙලෙන්දා තමන් පැමිණි ගැල් එසේම තිබෙන්නට සලස්වලා අර කපාගත් රිදී කැබැල්ලත් අරගෙන අනුරාධපුරයට ගොස් මහරතුමා බැහැදකලා මේ සිද්ධිය සැලකලා. එයින් අතිශය සතුටටපත් වෙච්ච දුටුගැමුණු රජතුමා තමන්ගේ දූතීන් රජිතගාමයට එවලා මේ රිදී ගමට එවලා ඒ ලෙනේ පහළලා තිබිච්ච රිදී ගොබය අරගෙන ගිය බව තමයි වංශ කතාවේ සඳහන් වෙන්නේ. ඒ නිසා මහා තූපකරණයට අවශ්‍ය වෙච්ච රිදී ලැබිච්ච ගම රිදීගම විදියටත් ඒ රිදී පහළ වෙච්ච ලෙන රිදී ලෙන විදිහටත් ප්‍රසිද්ධියටපත් වුණා. දැන් පාලි භාෂාවෙන් රිදී හඳුන්වන්න පාවිච්චි කරන්නේ රජත කියන වචනේ. ගමට කියන්නේ ගාම කියලා. ඒ නිසා රිදී පහළ වෙච්ච ගම රජත ගාම නම් වුණා. රිදී පහළ වූ ලෙන රජත ලෙන කියලා ව්‍යවහාරයටපත් වුණා. මහාතූපකරණයෙන් අනතුරුව ඒ මහාතූපකරණය සඳහා සම්පත් ලබා ගත්ත නොයෙකුත් ස්ථානවලට දුටුගැමුණුතුමා විසින් නොයෙකුත් උපකාර කළා. ඒ අනුව රිදී පහළ වුණු මේ ස්ථානයට මේ රිදී ලෙනට උපහාර වශයෙන් එතුමා මේ ස්ථානයේ විහාරයක් කෙරවූ බවයි ජනශ්‍රුතියේ සඳහන් වෙන්නේ. ඒක තමයි රිදී විහාරයේ ආරම්භක අවස්ථාව. මේක මහා වංශයේත් ඒ වගේම අපේ පාරම්පරික ජනකථා සම්ප්‍රදායෙත් පවත්වාගෙන ආපු ශ්‍රුතියක්. කොහොම වුණත් අපි දන්නවා රිදී විහාර පරිශ්‍රයේත් මේ වටා පිහිටා තිබෙන ගල්ලෙන් වලත් දක්නට ලැබෙන ක්‍රිස්තු පූර්ව යුගයට අයිති පූර්ව බ්‍රාහ්මී ලිපි සලකලා බලනකොට මේ ස්ථානයේ ආරම්භය ඔය කියන කාලවකවානුවට බොහෝම සමාන වෙන්න පුළුවන් බව. ඉතින් එදා පටන් මේ ස්ථානය රජමහා විහාරයක් විදිහට ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. දැන් අපේ රටේ නොයෙකුත් පැරණි විහාර තියෙනවා. ඒ හැම විහාරයක්ම අපි රජමහා විහාරයක් කියලා හඳුන්වන්නේ. රජමහා විහාරයක් කියලා අදහස් කරන්නේ රජවරුන්ගේ ඍජු අනුග්‍රහයට ලක් වෙච්ච විහාරස්ථාන. ඒ අනුව ඓතිහාසික රිදී විහාරයත් අපේ රටේ රජමහා විහාර අතුරින් එක් ස්ථානයක්. එහෙමනම් මේ කතා ප්‍රවෘත්තිය මතක් කරගෙන අපි මෙතන ඉඳලා ප්‍රධාන වාහල් කඩක් තියෙනවා. ඒ වාහල් කඩෙන් නික්මිලා මහා විහාර පරිශ්‍ර භූමියට ඇතුල් වෙමු. රිදී විහාරයේ ප්‍රධාන විහාර පරිශ්‍රයට ඇතුළු ස්ථානයේ පිහිටා තිබෙන වාහල්කඩ තමයි මගේ මේ
පසුපසින් ඔබට දිස් වෙන්නේ. සාමාන්‍යයෙන් රිදී විහාරයට ප්‍රධාන ප්‍රාකාර දෙකක් තිබුණා කියලා පිළිගැනීමක් තියෙනවා. එයින් පළවෙනි ප්‍රාකාරය ආරක්ෂක ප්‍රාකාරය විදිහට සමස්ත විහාරය ආවරණය වන පරිදි වට වෙන පරිදි සීමා වන පරිදි ඉදි කරලා තිබුණා. දෙවෙනි ප්‍රාකාරය ඉදි කරලා තිබුණේ විහාර අභ්‍යන්තරයේ මේ ප්‍රධාන විහාර පරිශ්‍රය ආවරණය වන විදිහට. එතකොට මේ ප්‍රාකාර දෙකේම මෙවැනි වාහල් කඩවල් ස්ථානගත කරලා තිබුණු බවට සාධක තියෙනවා, ශ්‍රුතිකමය සාධක තියෙනවා. නමුත් අපිට පියවැසින් හොඳට දැක් ගන්න පුළුවන් ආකාරයෙන් ආරක්ෂා වෙලා තියෙන්නේ මගේ පසුපසින් ඔබට මේ දකින්න ලැබෙන වාහල් කඩ. ඇත්තම වර්තමානයේදී අපි මේ වාහල් කඩ නැත්නම් වාසල් කඩ කියන වචනය අර ස්තූපවල ප්‍රධාන දිශාවලට ප්‍රක්ෂේපණය වන ආකාරයෙන් සකස් කරලා තියෙන වාස්තු විද්‍යාත්මක අංගය සඳහා භාවිතා කරනවා. ඒ වුණත් වාහල් කඩ යනුවෙන් ඇත්තටම අදහස් වෙන්නේ ප්‍රවේශ දොරටුව කියන එකයි. පිවිසෙන ස්ථානය. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ වාහල් කඩවල් කියලා කියන්නේ යම් ස්ථානයකින් තවත් ස්ථානයකට ප්‍රවේශ වීම සඳහා සකස් කරලා තියෙන ප්‍රධාන දොරටු. දැන් මේ වගේ වාහල් කඩවල් මහනුවර දළදා මාලිගාව ආශ්‍රිතවත් අපිට දැකලා හුරු පුරුදුයි. ඔබට දැක් ගන්න පුළුවන් වෙන විදිහටම අඩි 2කමාරක් පමණ ඝනකම බිත්ති වැඳලා එක් දොරටුවක් සහිතව මේ ඉදි කරලා තියෙනවා. මේ දොරටුව කුඩුම්බි මත කැරකෙන දෙපියන් දොරපියන් පත් වලින් සමන්විත කරලා තියෙනවා. ඉතින් මේ වාහල් කඩේ දෙපසින්ම ආරක්ෂක ප්‍රාකාරය, අභ්‍යන්තර ප්‍රාකාරය ව්‍යාප්ත වෙලා තිබුණා වෙන්න පුළුවන්. මේ පියස්ස අර මහනුවර සම්ප්‍රදාය අපි දකින විදිහටම බෑවුම් වහල සහිතව ඒ වගේම සිංහල පෙතිවුළු සවි කරලා බොහොම අලංකාර විදිහට නිර්මාණය කරලා තියෙනවා. නිසා මහනුවරගේට අයිති 18 වෙනි සියවසට අයිති වාහල් කඩවල් අධ්‍යයනය කරන කෙනෙකුට ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් ඉතාමත්ම හොඳ පරිපූර්ණ නිදර්ශනයක් මේ රිදී විහාරයේ වාහල් කඩින් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අමතක වෙන්න කලින් ඔබට තවත් දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි මම ඔබට කලින් ප්‍රකාශ කළා රිදී විහාරයේ 18 වන සියවසේ පුනර්ජීවනය ඇති වුණේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ සහ වැලිවිට සරණංකර හාමුදුරුවන්ගේ මැදහත් වීමෙන් කියලා. ඇත්තටම වැලිවිට සරණංකර හාමුදුරුවෝ Tamanගේ ශාසනික ක්‍රියාවලිය ඇතුලේ විශාල පිරිසකගේ උදව්පකාර ලබා ගත්තා. විශේෂයෙන්ම උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවෙන් සරණංකර සංඝරාජ හාමුදුරුවන්ගේ ප්‍රධානම ශිෂ්‍යයා විදියට අපි සැලකන්නේ තිබ්බටුවාවේ සිද්ධාර්ථ කියන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මුල් කාලයේදී උපසම්පදාව නොලැබූ සාමණේර ස්වාමීන් වහන්සේ නමක් විදියට තමයි කටයුතු කරමින් හිටියේ. නමුත් 1753 අවුරුද්දේ අපේ සියම් රටින් උපසම්පදාව ලබා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේත් උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමක් බවට පත් වුණා. එයින් පස්සේ සරණංකර සංඝරාජ හාමුදුරන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා විදියට උන්වහන්සේට මල්වතු විහාර පාර්ශවයේ අනුනායකට හනාන්තරයත් ඒ වගේම විහාර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඇතුලේ රිදී විහාර ප්‍රතිසංස්කරණයත් බහර දුන්නු බව සඳහන් වෙනවා. මේ පිළිබඳ විස්තර සංඝරාජ සාධු චර්යාව කියන මූලාශ්‍රයේ ඒ වගේම මහා වංශයේත් බොහොම විස්තරාත්මකව සඳහන් වෙලා තියෙනවා. එදා ඉඳලා ඒ කිව්වේ තිබ්බටුවාවේ සිද්ධාර්ථ අපේ පළවෙනි විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ඉඳලා වර්තමානයේ දක්වාම මේ ඓතිහාසික රිදී විහාරයේ භාරකාරත්වයේ පැවරෙන්නේ තිබ්බටුවාවේ පරම්පරාවට. වර්තමානයේ පවා මේ විහාරස්ථානයේ අධීශ්වරයන් වහන්සේ විදිහට කටයුතු කරන්නේ මල්ලුත් පාර්ශවයේ අතිගරු මහානායක ධූරය උසුලන පූජ්‍යපාද තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක මාහිම්පණන් වහන්සේ. ඒ නිසා රිදී විහාරය අනිකුත් රජමහා විහාරවලට සාපේක්ෂව තවමත් අර ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට උරුමේ යන රජමහා විහාරස්ථානයක් වශයෙන්ුත් අපිට බොහොම වැදගත් වෙනවා. ඒ කාරණයක් මතකයේ තියාගෙන අපි දැන් මේ ප්‍රධාන වාහල් කඩෙන් ඇතුල් වෙලා ප්‍රවේශ වෙන්නේ රිදී විහාරයේ මහා විහාර පරිසරය.
ප්‍රධාන වාහල් කඩින් ඇතුල් වෙලා මහා විහාර පරිශ්‍රයට එන වන්දනාකරුවෙකුට තමන්ගේ දකුණු පසින් මුලින්ම දකින්න ලැබෙන්නේ වරකා වැළඳුව විහාරය. දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ වරකා වැළඳුව විහාරයේ සමීපයට. අපි ඔබට මීට පෙර ආතුව විස්තර කළා රිදී විහාරයේ ආරම්භක කතා ප්‍රවෘත්තිය. අර වරකා ගෙඩිය සම්බන්ධ කතා ප්‍රවෘත්තිය. ඒ ප්‍රවෘත්තිය මුල් කරගෙන ජනශ්‍රුතිය ටිකෙන් ටික වර්ධනය වුණා. ඒ නිසා එක්තරා කාල සීමාවකදී මිනිස්සු මේ රිදී විහාරයේ යම් ස්ථානයක් අඳුන ගන්නවා. ඒ ආරම්භක කතා ප්‍රවෘත්තියට අදාළව රහතන් වහන්සේ වරකා දානය වැළඳු ස්ථානයේ විදිහට. එතකොට මේ ස්ථානයේ පිහිටා තිබෙන මේ ලෙන තමයි එදා මහරහතන් වහන්සේ ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ වරකා වැළඳු ස්ථානය කියලා ජනවහරේදී අඳුරගෙන තියෙනවා. දැන් වර්තමානයේ මේ ස්ථානයට එන වන්දනාකරුවෙකුට දකින්න තියෙන ඉදිකිරීම වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම කිසිසේත් ඔය කියන තරම් පැරණි කාල සීමාවකට අයිති එකක් නෙවෙයි. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව කාල සීමාවකට අයිති ඉදිකිරීමක් නෙවෙයි. මේ ගලින් කරපු ග්‍රැනයිට් වර්ගයේ කපා උපදමු පාෂාණ කුට්ටි වලින් ඉදිකරපු ඉදිකිරීම වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම ඒ වාස්තු විද්‍යාත්මක නිර්මාණ ලක්ෂණ වලට අනුව නම් ක්‍රිස්තු වර්ෂ 13 14 වගේ සියවස් වලට අයිති බව තමයි පුරාවිද්‍යාඥයින්ගේ අදහස. දැන් මෙතනදී වන්දනාකරුවෙකුට සිද්ධ වෙනවා වරකා වැළඳුව විහාරයේ ආකෘතිය තේරුම් ගන්න. මොන වගේ සැලසුමකටද මේ විහාරය ඉදි කරලා තියෙන්නේ කියලා තේරුම් ගන්න. ඒ සඳහා ඔහු කරන්න ඕනේ වඩාත් සුදුසුම දේ තමයි මේ අපි ආවා වගේ වරකා වැළඳුව විහාරයේ පැත්තකට ඇවිල්ලා ඒ විහාරයේ හරස්කඩක් දිහා බලන එක. මොකද ඉදිරිපසින් බැලුවොත් මේ හරස්කඩ මේ ආකාරයෙන් පේන්නේ නැති නිසා. එතකොට මම ඔබට කිව්වා මේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කාලවක අනුව ක්‍රිස්තු වර්ෂ 13 14 වගේ සියවස් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ කාල සීමාව ප්‍රබල විදිහට ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඒ වගේම වාස්තු විද්‍යාවට දකුණු ඉන්දීය ද්‍රවිඩ බලපෑම් ආభాසයන් ලැබිච්ච කාලවකවානුවක්. ඒ හින්දා වරකා වැළඳුව විහාරයේ ඉදිකිරීම් වලත් ඔය කියන සංස්කෘතික ආభాෂ අඩුවක් නැතුව දකින්න පුළුවන්. දැන් අපේ රටේ ප්‍රතිමා ගෘහ නිර්මාණ වීමේ සම්ප්‍රදාය අනුරාධපුර යුගය දක්වාම දිව යනවා. අපි දන්නවා අපි බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කළාට පස්සේ ඒ තෝරාගත් ඇතැම් ප්‍රතිමා සඳහා ආරක්ෂක ගෘහ නිර්මාණය කළා. ප්‍රතිමා ගෘහ නිර්මාණය කළා. ඒ ප්‍රතිමා ගෘහවල පරිණාමයක් තියෙනවා. පරිණාමයක් කියලා කිව්වේ කාලයට සාපේක්ෂව වරින් වර ඒවයේ ආකෘතිය විකාශයටපත් වුණා. එහෙම විකාශයටපත් වෙනකොට අර වෙනත් සංස්කෘතීන් වල වාස්තු විද්‍යාත්මක ආభాසයනොත් ඒවට බලපාලා තියෙනවා. දැන් අපි අහලා තියෙනවනේ බුදුන් වහන්සේ වැඩවිසු ගන්ධ කුටිය පිළිබඳ. ඒ ගන්ධ කුටිය තිබුණේ උන්වහන්සේ වැඩ සිටිය කුටියත් ඊට ඉදිරිපස නිර්මාණය කරලා තිබ්බ මණ්ඩපයත් කියන මෙන්න මේ කොටස් දෙක. අපේ රටෙත් මුල්ම කාලේ ඉන ප්‍රතිමා ගෘහ ඔන්න ඔය කියපු ගන්ධ කුටිය කියන සම්ප්‍රදායට තමයි අයිති වුනේ. නමුත් ටික කාලයක් යනකොට මේවා ටිකෙන් ටික වර්ධනය වෙන්න පටන් ගත්තා. මම කලින් කිව්වා වගේ පරිණාමය වෙන්න පටන් ගත්තා. දැන් හින්දු සංස්කෘතියේ විශේෂයෙන්ම ද්‍රවිඩ වාස්තු විද්‍යාවේ ඔවුන් Tamanගේ දේවාල ඉදිකිරීම කරනකොට ඔවුනුත් පාවිච්චි කරපු ආකෘතියක් තියෙනවා. මුල්ම කාලේ හින්දු දේවාලවල තිබුණේ ගර්භ කුටියක් විතරයි. ගර්භ ගෘහයක් විතරයි. ඒ කියන්නේ ප්‍රධාන දේව ප්‍රතිමාව තැන්පත් කරපු කුටිය. නමුත් කාලයකට පස්සේ ඒ අය ඒ කුටියට තරමක් ඉදිරිපසින් අමතර දොරටුවක් ඉදි කළා. නැත්නම් මණ්ඩපයක් ඉදි කළා. මේ විදිහට මණ්ඩපය සහ ගර්භගෘහය කියන අංග දෙක හින්දු වාස්තු විද්‍යාවට ඇතුළත් වුණා. ඔහොම කාලයක් ගිහිල්ලා මේ අය කල්පනා කළා මේ අංග දෙක වෙන වෙනම තියෙනවා වෙනුවට එකතු කරන්න ඕනේ කියලා. ඒ නිසා ඒකට කළේ අර මණ්ඩපයත් ගර්භගෘහයත් අතරමැදි කලාපය බිත්ති දෙකක් මගින් සම්බන්ධ කිරීම. එතකොට ඒ අතරමැදි කොටසට කියනවා අන්තරාලය කියලා. අන්තර් කියලා කියන්නේ අතරමැදි කියන එකනේ. ආලය කියලා කියන්නේ ගේ නැත්නම් ගෘහය කියන එකයි. එතකොට අතරමැදි ගෘහය මණ්ඩපය සහ ගර්භගෘහය යා කරන අතරමැදි කොටස අතරමැදි ගෘහයට කිව්වා අන්තරාලය කියලා. මේ විදිහට හින්දු වාස්තු විද්‍යාව විශේෂයෙන්ම ප්‍රතිමා ගෘහ ඔවුන්ගේ මණ්ඩපය අන්තරාලය සහ ගර්භගෘහය කියන අංග තුනෙන් සමන්විත වුණා. ඔන්න ඔය කියන ආකෘතිය බෞද්ධ
වාස්තු විද්‍යාවටත් බලපෑවා. ඒ ආභාසය අපි ලබා ගත්තා. ඇතැම් විටක අපේ අභ්‍යන්තර වර්ධනයක් වෙන්නත් ඉඩ තියෙනවා. කොහොම වුණත් අනුරාධපුර යුගයේ දෙවනි භාගයෙන් පස්සේ විශේෂයෙන් පොළොන්නරු යුගයේ බෞද්ධ ප්‍රතිමා ගෘහත් මණ්ඩපය අන්තරාලය සහ ගර්භගෘහය කියන ඔන්න ඔය ප්‍රධාන අංග තුනෙන් සමන්විතන ආකාරය අපිට දකින්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි තිවංක පිළිමගේ ගත්තම තිවංක පිළිමගේ මේ ලක්ෂණය දකින්න තියෙනවා. 13 14 කියන සියවස් වලදී මහා පරිමාණ වශයෙන් ලංකාවට දකුණු ඉන්දීය ජන සංක්‍රමණ සිදුණු බව අපේ චූල සාහිත්‍ය කියවුවොත් පැහැදිලි කරගන්න පුළුවන්. මේ ජන සංක්‍රමණ අවාසනාවකට වගේ අපේ මහා ඉතිහාස කරන සම්ප්‍රදාය මහා වංශ වගේ පොත්වල සඳහන් වෙලා නැහැ. ඒ කොහොම වුණත් වාස්තු විද්‍යාත්මක අංග ඒ වගේම වෙනත් පුරාවිද්‍යාත්මක සාධක දිහා බලපුවාම ඔය චූල සාහිත්‍යයේ කියන දකුණු ඉන්දීය ජන සංක්‍රමණ අපිට තහවුරු කරගන්න හැකියාව තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් වුණේ බෞද්ධ ආරාමික වාස්තු විද්‍යාවටත් සැලකිය යුතු තරමින් දකුණු ඉන්දීය වාස්තු විද්‍යාත්මක ආభాසය ලැබිච්ච එක. දැන් ඔබ මේ වරකාවැළඳු විහාරයේ පැත්තකට ඇවිල්ලා මේකේ හරස්කඩක් දිහා බැලුවොත් ඔබට හොඳින් තේරුම් ගන්න පුළුවන් අර මං කලින් කියපු ප්‍රධාන අංග තුන මෙතනදිත් එකතු කරලා තියෙන ආකාරය. දැන් මම මේ ඉන්න ස්ථානයේ මගේ දකුණු පැත්තෙන් තිබෙන පළවෙනි කොටස ආරම්භක කොටස මේ කුළුණු වටක් මගින් දරා සිටින පියස්සක් සහිත කොටස තමයි ප්‍රවේශ කොටස. එතකොට ඒ කොටස තමයි අපි හඳුන්වන්නේ මණ්ඩපය කියලා. ඇතුල් වෙන ස්ථානය ප්‍රවේශන ස්ථානය නැත්නම් මණ්ඩපය. ඊළඟට ඔබට පේනවා ඇති මේ අතරමැදි කොටසක් තියෙනවා. මෙන්න මේ අතරමැදි කොටස තමයි අපි අන්තරාලයකින් නමින් හඳුන්වන්නේ. ඒතර මුල්ම කාලේ ප්‍රතිමා ගෘහවල අන්තරාලයක් තිබුණේ නැහැ. නමුත් පස්සේ කාලේ මණ්ඩපයත් ගර්භගෘහයත් යා කරලා බිත්ති බැඳලා අතරමැදි කොටසක් නිර්මාණය කළා. ඒකට අපි අන්තරාලය කියලා කියනවා. ඊළඟට තුන්වෙනි කොටස තමයි අන්තරාලයෙන් පසුව දකින්න තියෙන මේ කැටයම් රහිත කළුගල් කුට්ටි භාවිතා කරලා නිර්මාණය කරලා තියෙන කොටස. ඇත්තටම ඒක තමයි මේ ගොඩනැගිල්ලේ ප්‍රධානම අංගය. ඒකට අපි කියන්නේ ගර්භගෘහය කියලා. එතකොට මේ ගර්භගෘහය තුල තමයි බෞද්ධ ප්‍රතිමා ගෘහවල නම් බුද්ධ ප්‍රතිමාව, හින්දු කෝවිල් වල නම් දේව ප්‍රතිමාව තැන්පත් කරලා තියෙන්නේ. ඒ නිසා බුදුන් වහන්සේ හෝ දෙවියන් වැඩ සිටින්නා වූ සුද්ධ කුටිය බවට පත් වෙන්නේ මේ කියන ගර්භගෘහය. වරකාවැළඳු විහාරයේ ප්‍රධාන අංගය ගර්භගෘහය ඉදි කරන්න පාදක වෙලා තියෙන්නේ ස්වභාවිකව පිහිටි කුඩා ප්‍රමාණයේ ලෙනක් බව ඔබට පෙනී යන්න ඕනේ. දැන් මේක වඩාත් පැහැදිලි වෙන්නේ අපි විහාරයේ ඉදිරිපසින් ඇතුළු වුණාට පස්සේ ඒ කොහොම වුණත් අර මං කලින් කිව්ව ශ්‍රුතියට සම්බන්ධ ස්ථානය කියලා පිළිගන්නේ මෙන්න මේ ස්ථානය. ඒතර අනුරාධපුර යුගයේදී ඇතැම් වෙලාවට මේ ලෙන මුල් කරගෙන භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරන්න ඇති. දැනට වුණත් මේ ලෙනේ ඉදිරිපසින් අපිට පේන්න තියෙනවා වැසි ජලය ඇතුළටම වැළැක්වීම සඳහා කෙටු කටාරම් ලක්ෂණ. ඒතර මේ කටාර කෙටවීම ක්‍රිස්තු පූර්ව කාලේ ඉඳලා සිද්ධ කරගෙන ආපු ක්‍රියාකාරකමක්. ඒ නිසා අපිට හිතන්න පුළුවන් අනුරාධපුර යුගයේදී මුල් අවස්ථාවේදී මේ ලෙන භික්ෂුන් වහන්සේලාගේ වාසය සඳහා භාවිතා කරන්න ඇති. එයින් පසුව අනුරාධපුර දෙවෙනි භාගයේදී හෝ මධ්‍යකාලීන අවධිය වෙන විට මේ ලෙන භික්ෂු වාසයෙන් ඉවත් කරලා ප්‍රතිමා ගෘහයක් විදිහට සංවර්ධනය කරන්න ඇති කියලා. දැන් ওই දඹුල්ල වගේ මහා ලෙන් පවා ප්‍රතිමා ගෘහ විදිහට සංවර්ධනය වුණේ ඇත්තටම අනුරාධපුර දෙවෙනි භාගයේදී. එයින් පසුව 13 වෙනි 14 වෙනි සියවස් වෙනකොට මේ අය මේ කුඩාවට තිබිච්ච ප්‍රතිමා ගෘහය තවදුරටත් වර්ධනය කරන්න තීරණය කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ලෙනට ඉදිරිපසින් තියෙන කොටස සංවර්ධනය කරලා ද්‍රවිඩ වාස්තු විද්‍යාඥයින් ලවා ප්‍රතිමා ගෘහය වඩා වර්ධනය කරනවා. ඒ නිසා තමයි අද අපිට මේ ගොඩනැගිල්ලේ අපි දැකලා හුරු පුරුදු අනුරාධපුර යුගයේ ඉඳන් අපි දැකලා හුරු පුරුදු බෞද්ධ වාස්තු විද්‍යාව වෙනුවට ආගන්තුක මුහුණුවරක් දකින්න තියෙන්නේ. ඒ බව ඊටම පැහැදිලි වෙනවා මේ ඇතම් ගල් කුට්ටි වල කොටලා තියෙන ද්‍රවිඩ අක්ෂර සංකේත වලින්. මහාචාර්ය පර්ණවිතාන ඊටම පැහැදිලිව පෙන්වා දුන්නා පොළොන්නරු කාල සීමාවේදී ලංකාවේ ගල් වඩුවන්ගේ හිඟයක් ඇති වූ බව. ඒ නිසා ඔය පරාක්‍රම බාහු වගේ රජවරුන්ට සිද්ධ වුණා කියලා කියනවා දකුණු ඉන්දියාවෙන් ගල් වඩුවන් ලංකාවට ගේන්න. ඇතැම් විට ඔවුන්ගෙන් පැවතගෙන ආපු පරම්පරා මේ 13 14 වගේ සියවස් වෙනකොටත් ඒ වෘත්තීන් වල නිරත වෙලා ඉන්න ඇති. ඔවුන්ට හුරු පුරුදු දකුණු ඉන්දියාවේ පරම්පරා ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආපු හින්දු දේවාල සංස්කෘතිය.
දේවාල වාස්තු විද්‍යාව. ඒ නිසා ඒ Tamanට හුරු පුරුදු වාස්තු විද්‍යාව බෞද්ධ තේමාවකට වුන් ආදේශ කරනවා. ඒ අනුව මේ ප්‍රතිමා ගෘහයේ සංකල්පයේ මූලික වශයෙන් බෞද්ධයි. ඒක බෞද්ධ ප්‍රතිමා ගෘහයක්, Hindu දේවාලයක් නෙවෙයි. නමුත් ගොඩනැගිල්ලේ මුහුණුවර වාස්තු විද්‍යාත්මක මුහුණුවර දකුණු ඉන්දීය ද්‍රවිඩ වාස්තු විද්‍යාව නිරූපණය කරනවා. ඒ නිසා රිදී විහාරයේ වරකාවැල්ද විහාරය එක්තරා ආකාරයකට ලංකාවේ මධ්‍යකාලීන යුගයේදී සිද්ධ වෙච්ච මේ බහුසංස්කෘතික සම්බන්ධය පිළිබඳව වටහා ගන්න, තේරුම් ගන්න, අධ්‍යයනය කරන්න ඉතාමත්ම හොඳ නිදර්ශනයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. නමුත් අවාසනාවකට වගේ මේ අද පවා මේ ස්ථානයට පැමිණෙන ඇතැම් වන්දනාකරුවන් දුර තියාම මේ ගොඩනැගිල්ල දැක්කම මේක දේවාලයක් නේද කියලා මේ ස්ථානය පහු කරගෙන අර ප්‍රධාන ලෙන පැත්තට ගමන් කරන ආකාරය අපිට දකින්න තියෙනවා. ඇත්තට මේක කනගාටුවට කාරණයක්. ඒ නිසා මේන් පසුව ඔබ රිදී විහාරයට ආවට පස්සේ මේ වරකාවැල්දුව විහාරයට ඇවිල්ලා සූ පැත්තෙන්ම මේ වරකාවැල්දුව විහාරය නරඹලා ඒකේ තියෙන බහුසංස්කෘතික ලක්ෂණ දැක ගන්න, තේරුම් ගන්න උත්සාහ කරන්න අමතක කරන්න එපා. අපි දැන් මෙතනින් නික්මිලා ඉදිරිපස ප්‍රධාන දොරටුව ඔස්සේ මණ්ඩපයට ප්‍රවේශ වෙන්නයි සූදානම් වෙන්නේ. මෙතෙක් අපි ඔබට විස්තර කළේ වරකාවැළඳුව විහාරය. එහි නැගෙනහිර පාර්ශ්වයෙන් බලනකොට මණ්ඩපය, අන්තරාලය හා ගර්භගෘහය කියලා කොටස් තුනක් විදිහට පේන බව. නමුත් ඇත්තම තත්ත්වය ඒක නෙවෙයි. අපි ඉදිරිපසින් වරකාවැළඳුව විහාරය ඇතුළට ගියොත් එහෙම ඇත්තටම අපිට දකින්න හම්බ වෙන්නේ මණ්ඩපය සහ ගර්භගෘහය කියන අංග දෙක පමණයි. එහෙමනම් මොකක්ද මේ වෙලා තියෙන්නේ? නැගෙනහිර පැත්තෙන් අන්තරාලය කියලා පේන කොටස ඇත්තටම ගර්භගෘහය. මේක නිර්මාණය කරපු ශිල්පීන් Hindu වාස්තු විද්‍යාඥයින් වුණ නිසා ඇතැම් විට ඔවුන්ට පෙන්වන්න ඕන වෙන්නේ නැති Tamanට හුරු පුරුදු අර මණ්ඩපයේ අන්තරාලය සහ ගර්භගෘහය කියන අංග තුනම මෙතන තියෙනවා කියලා. ඒ නිසා ගර්භගෘහයට පිටුපසින් ලෙනට සම්බන්ධ කරලා බැඳලා තියෙන ආධාරක බිත්තිය තමයි පැත්තෙන් බැලුවම අපිට ගර්භගෘහය විදිහට දැర్శණය වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ ඇත්තටම වරකාවැළඳුව විහාරයේ තියෙන්නේ මණ්ඩපයක් සහ ගර්භගෘහයක් පමණයි. මෙතෙන්දී අපි ඔබට කියා දෙන්න ඕනේ තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි යම් විහාරස්ථානයකට පැමිණියාම දිශාව හොයාගන්න ආධාරක වෙන ගොඩනැගිල්ලක් විදිහටත් පිළිමගේ හඳුන්වා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මුළුමනින්ම පිළිමගේ අලුතින් ඉදි කරනවා නම් එවැනි පිළිමගෙවල් වල ප්‍රධාන දොරටුව මුහුණ දෙන්නේ නැගෙනහිර දිශාවට. ඒක අනුරාධපුර යුගයේ ඉඳලාම අපි අනුගමනය කරපු සම්ප්‍රදායක්. නමුත් මේ ප්‍රතිමා ගෘහය, මේ වරකාවැළඳුව විහාරය කියලා හඳුන්වන ප්‍රතිමා ගෘහයේ ප්‍රධාන දොරටුව මුහුණ දෙන්නේ උතුරු පැත්තට. ඇයි එහෙම වුනේ? සාමාන්‍යයෙන් අපි අලුතින්ම හදන ප්‍රතිමා ගෘහයක් අපිට අවශ්‍ය විදිහට ඒ දිශානතිය කළමනාකරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් ස්වභාවිකව පිහිටි ලෙනක දිශානතිය අපිට අවශ්‍ය විදිහට කළමනාකරණය කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා ලෙනක් භාවිතා කරලා ප්‍රතිමා ගෘහයක් හදනවා නම් ඒ ලෙනෙහි මුවදොර මුහුණ දීලා තිබෙන දිශාවට අනුව තමයි ප්‍රධාන දොරටුව පිහිටවන්න සිද්ධ වෙන්නේ. දැන් මේ ලෙන පිහිටලා තියෙන්නේ උතුරු දිශාවට මුහුණ දාලා. ඒ නිසා එතන හදපු ප්‍රතිමා ගෘහයේ ප්‍රධාන දොරටුවත් මුහුණ දෙන්නේ උතුරු දිශාවට. එතනදී අපි කියපු අර සම්ප්‍රදායික ක්‍රමවේදය, ඒ කියන්නේ ප්‍රතිමා ගෘහයක ප්‍රධාන දොරටුව නැගෙනහිර දෙසට මුහුණ දෙනවාය කියන ඒ සම්මතය යම් ආකාරයක බිඳ වැටීමකට ලක් වෙනවා. එහෙමනම් මේ කරුණුත් සිහිත බාගෙන දැන් අපිට පුළුවන් වරකාවැළඳුව විහාරයේ මණ්ඩපය කරා ප්‍රවේශ වෙන්න. වරකාවැළඳුව විහාරය මුළුමනින්ම පාහේ නිර්මාණය කරලා තියෙන්නේ කපා සකස් කරන ලද විවිධාකාර හැඩවල කළු ගල් කුට්ටි, විශේෂයෙන්ම ග්‍රැනයිට් වර්ගයේ ගල් කුට්ටි භාවිතා කරලා. ඒතර මේ විදිහට යම් ගොඩනැගිල්ලක් මුළුමනින්ම ගලින් ඉදි කිරීමේ සම්ප්‍රදාය සිංහල බෞද්ධයින්ට ඒ තරම් හුරු පුරුදු සම්ප්‍රදායක් නෙවෙයි.
නමුත් අපි හොඳටම දන්නවා දකුණු ඉන්දියාවේ පල්ලව ඒ වගේම විජයනගර වගේ සම්ප්‍රදායන් වලදී ඔවුන් Tamanගේ ඉදිකිරීම කරන්නේ මුළුමනින්ම පාහේ ශිලා භාවිතා කරමින්. ඒකත් එක නිදසුනක් මේ ගොඩනැගිල්ල ඉදි කරන්නේ නැත්තේ දකුණු ඉන්දීය ද්‍රවිඩ වාස්තු විද්‍යාඥයින් විසින් කියලා පිළිගන්න. දැන් මේ මණ්ඩපයට ඇතුල් වෙන ස්ථානයේ ඊට කුඩා ප්‍රමාණයේ පියගැට පෙළක් නිර්මාණය කරලා තියෙනවා. පඩි 3කින් නැත්නම් පියගැට 3කින් යුක්ත පෙළක්. එතකොට එතන දකින්න තියෙන කොරවක්ගල් සහ සඳකඩ පහනත් මේ සාකච්ඡාවේදී ඊටාම වැදගත්. වැඩි දෙනෙක්ගේ අවධානයට ලක් නොවුනට ඒ තුලනුත් අපිට ඉගෙන ගන්න නොයෙක් දේවල් තියෙනවා. අපි මුලින්ම සඳකඩ පහන ගැන අවධානය යොමු කළොත් මේ සඳකඩ පහන සංක්‍රාන්තික ලක්ෂණ පෙන්වුම් කරනවා. අපි දන්නවා අනුරාධපුර මුල් යුගයේදී කැටයම් රහිත ඍජුකෝණාශ්‍රාකාර තත්ත්වයේ ඉඳලා පොළොන්නරු යුගයේ වෙන විට සම්පූර්ණ අර්ධ කවයක මට්ටමට සඳකඩ පහන විකාශය වෙලා තිබුණා. දැන් මේ ඉදිරිපිට දකින්න තියෙන සඳකඩ පහන කිසිදු කැටයමක් රහිත එකක් වගේම එහි බාහිර ආකෘතියත් ටිකක් විශේෂයි. ඒක අර්ධ කවයක්ම නෙවෙයි අර්ධ කවයක් විදිහට ඇවිල්ලා එහි මැදයේදී තරමක් උල් හැඩයක් ගන්නවා. දැන් මේ වගේ ලක්ෂණ අපිට දකින්න ලැබුණේ සඳකඩ පහනේ වර්ධනීය අවස්ථාවල ඔය 3-4 වගේ අවස්ථා සම්බන්ධයෙන්. ඒතර ඒ පැරණි ආකෘතිය අපිට නැවත මෙතෙන්දී සිහිපත් වෙනවා. ඊළඟට අපි මේ කොරවක්ගල් අරන් බැලුවොත් ඇත්තටම කොරවක්ගල් වල මූලික උපයෝගීතාව උනේ පියගැට පෙළ නගින පුද්ගලයාට අත්වාරුවක් විදිහට භාවිතා කිරීම. නමුත් දැන් මේ නිර්මාණය කරලා තියෙන උස මට්ටම් අරගෙන බැලුවොත් එහෙම අපිට එවැනි කාර්යයක් සඳහා ඒවා භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. ඒකෙන් තේරෙන්නේ අර මුල් කාල සීමාවේදී මේ නිර්මාණ කරන්න භාවිතා කරපු උපයෝගීතාව වෙනුවට පස්සේ කාලෙදී ඒවා ගොඩනැගිල්ලකට ඇතුළත් විය යුතු අංග වශයෙන් පමණක් ඒ අය සැලකූ බව. ඉතින් මේ කොරවක්ගල් වලත් දකින්න තියෙන්නේ මකර හිස්. දැන් මේ මකර හිස් අනුරාධපුර හෝ පොළොන්නරු යුගවල අපි දකිනවා වගේ විස්තරාත්මක මකර හිස් නෙවෙයි. ඒ වෙනුවට මකර හිසක් කියලා දල ආකෘතියක් පෙන්වීමෙන් පමණක් ඒ ශිල්පීන් තෘප්තියටපත් වෙලා තියෙනවා. ඇත්තම මේ මකර හිස් අධ්‍යයනය කිරීමෙන් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒවා නිර්මාණය කරපු ශිල්පීන් මකර හිසක තිබිය යුතු අංග ඒවායේ කලාත්මක ලක්ෂණ සහ සම්පූර්ණත්වය පිළිබඳව ඒ තරම් සැලකිල්ලක් නොදැක් වූ බව. ඒ වගේම මකරාගේ කටින් නික්මෙන අර මකරාගේ දිව කියලා අදහස් කරන කොටස ඒ කොටසත් වෙනත් තැන්වල දකින්න නැති තරමේ මීට පෙර ආතුව වෙනත් තැන්වල දකින්න නැති තරමේ තරංගාකාර ස්වරූපයකින් යුක්තයි. ඇත්තටම මේ වගේ තරංගාකාර කොටස් අපිට දකින්න හම්බ වෙන්නේ ගම්පල යුගයේ සහ එයින් පසු කාල සීමාවේ. ලක්ෂණයත් මේ ගොඩනැගිල්ලේ පසු කාලීන බව පිළිබඳ අපිට යම් ආකාරයක ඉඟියක් ලබා දෙනවා. අඩුම ගානේ පොළොන්නරු යුගයෙන් පසු ඒ වගේම කුරුණෑගල යුගයට පෙර වකවානුවකට මේ ගොඩනැගිල්ල අයත් වෙන්න ඕන බවට මේවත් හොඳ උදාහරණ. දැන් මේ මණ්ඩපය අවධානයට ලක් කළොත් මණ්ඩපය සකස් වෙලා තියෙන්නේ ශිලාමය කණු 8කින් දරා සිටින පියස්සකි. මේ ශිලාමය කණු පිහිටලා තිබෙන්නේ ශිලාමය වේදිකාවක් මැද්දේ. ඒ වේදිකාව අපි සාමාන්‍යයෙන් දකින විදිහේ හින්දු වාස්තු විද්‍යාවේ බහුලව දකින විදිහේ බොරදම් සහ ලීස්තර වලින් අලංකාර කරලා තියෙනවා. ඒතර මේ වේදිකාව මතු පිට සමාන දුරකින් එක පෙළකට 4 බැගින් ගල් කණු 8ක් දකින්න පුළුවන්. මේ ගල් කණු වල ආකෘතියත් අපේ මීට පෙර ආතුව මේ ආකාරයෙන්ම අත්විඳලා නැති ආකෘතියක්. ඔබ හොඳින් බැලුවොත් පෙනේවි පාමුල සිට අවස්ථා දෙකකදී මේ ගල් කුළුණේ හැඩයන් වෙනස් වෙනවා. මුලින්ම හතරස් ආකෘතියක් නිර්මාණය කරගෙන එයින් පසු ඒ හතරස් ආකෘතිය මුහුණත් 16ක් දක්වා පරිවර්තනය කරලා තියෙනවා. එයින් පසුව නැවතත් පැති 4කින් සමන්විතව ආපෝසරයක් පැති 16ක මුහුණත් වලින් සමන්විතව අවසන් කොටස නැවතත් පැති 4කින් සමන්විතයි. මේ ආකාරයකට පැති 4 මුහුණත් සහිත කොටස් 3කුත් පැති 16 මුහුණත් සහිත අතරමැදි කොටස් 2කුත් වශයෙන් තමයි මේ ගල් කුළුණු සමන්විත වෙන්නේ. ගල් කුළුණු වටම එකම ආකෘතියෙන් සමන්විතයි. ඒවැ මේ හතරස් මුහුණත් වල මේවා අපි පනේල කියලා හඳුන්වනවා. මේ පනේලවල විවිධාකාර කැටයම්
ඇතුළත් කරලා තියෙනවා. ඇත්තරම ගොඩනැගිල්ලක් සැරසිලි බාහුල්‍යයෙන් අලංකාර කිරීමත් ද්‍රවිඩ වාස්තු විද්‍යාවේ අපිට දකින්න තියෙන ලක්ෂණයක්. ඒතකොට මේ ඉදිරිපත් කළ තියෙන කැටයම් අතර බහුලව දකින්න ලැබෙන්නේ නෙළුම් මල් මෝස්තර, විශේෂයෙන් මේ කුළුණේ මැද තියෙන හතරස් පණේලවල නෙළුම් මල් මෝස්තර ඇතුළත් කරලා තිනවා. ඒවා බොහොම ඒකාකාරී. ඒවා වෙනස් වෙන්නේ පෙති සංඛ්‍යාව අනුව පමණයි. ඇතම් නෙළුම් මල් පෙති 4කිනුත් තවත් නෙළුම් මල් පෙති 6කිනුත් දක්වනවා. ඒවා පූර්ණ වශයෙන් විකසිත වෙච්ච මට්ටමකින් තමයි නිරූපණය කරලා තියෙන්නේ. නමුත් අපිට වඩා වැදගත් වෙනවා මේ කුළුණු වල පහළම දකින්න තියෙන මේ හතරස් පණේල. ඒ පණේලවල සිව්පැත්තේම විවිධාකාර තේමා ඕන් ඉදිරිපත් කරනවා බෞද්ධ සංස්කෘතියකට ආගන්තුක තේමා. නම් වශයෙන් අපි ඉදිරිපත් කළොත් මෙතන දකින්න පුළුවන් විවිධාකාර නර්තනවල නිරත වන කාන්තාවන්, ඒ වගේම ආයුධ අතින් දරමින් හෙල්ල, ඒ වගේම කඩු, පලස්, දුනු මේවා අතින් අරගනිමින් විවිධ ක්‍රියාකාරකම් වල නිරතලා ඉන්න පුරුෂ රූප. ඒතර මේ තේමා දෙකම බෞද්ධ විහාරයකට ඒ තරම් උචිත තේමා නෙමෙයි. විශේෂයෙන් නර්තනයේ නිරත වන කාන්තා රූප අපි බෞද්ධ විහාරයකට භාවිතා කරන්නේ නැහැ. අවියාවිද සම්බන්ධ රූපත් අපි භාවිතා කරන්නේ නැහැ බෞද්ධ විහාරයකට. දැන් ඇයි මෙතනදී මේක වෙනස් වුනේ? ඒකට හේතුව තමයි Hindu වාස්තු විද්‍යාවේදී මෙවැනි රූප ලිංගික දර්ශන දැක්වෙන කැටයම්, ඒ වගේම අවියාවිද දරන්නා වූ රණශූරීන් වැනි කැටයම්, ඒ වගේම විවිධ නර්තනවල නිරතවන්නා වූ කාන්තා රූප අරුමයක් නෙවෙයි. විශේෂයෙන් දකුණු ඉන්දියාවේ දේවාල සංස්කෘතියේ මේට සමාන කැටයම් අපිට බොහොමයක් දකින්න තියෙනවා. ඒ නිසා ඒකත් එක උදාහරණයක් මේ ගොඩනැගිලි ඉදිකිරීම කටයුතු සිංහල බෞද්ධ වාස්තු විද්‍යාඥයින් අතින් නොව ද්‍රවිඩ Hindu මූලයක් සහිත වාස්තු විද්‍යාඥයින් අතින් සිදුනා කියලා කල්පනා කරන්න. මූලික ආකෘතිය අරන් බැලුවොත් අපි මේවා බොහෝ දුරට සමාන වෙන්නේ පොළොන්නරුවටත් වඩා යාපහුවේ අර කලාත්මක සෝපාන පන්තිය මුදුනේ දකින්න තියෙන කුළුණු වලට. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ඉදිකිරීම අඩුම ගානේ යාපහුව අවධියේදීවත් සිද්ධ වෙන්න ඇති කියලා. ඔබට හොඳින් පේන විදිහට මේ කුළුණු වල ඉහළ කොටස සමන්විත වෙලා තියෙන්නේ පේකඩ ගල් වලින්. දැන් මේ පේකඩ ගල් නැත්තම් මේ පියස්ස දරා සිටීමට ආධාරක වෙන ඒ බර උසුලා සිටින තිරස් ගල් පුවරු වෙනම නිර්මාණය කරලා කුඩුම්බි මගින් සම්බන්ධ කරලා තියෙනවා මේ සිරස් ගල් කුළුණු වලට. අපි දකිනවා මහනුවර කාලය වෙනකොට මෙවැනි පේකඩ නිර්මාණය කරන්නේ බොහෝ විට දැවේ. ඒතර මේ පේකඩේ සමන්විත වෙන්නේ දෙපැත්තට විහිදලා යන උන්නත සහ අවනත පද්ම මෝස්තර වලින්. ඒතර මේ පද්ම මෝස්තර මත අර හරස් බාල්ක දරා සිටින ආකාරයෙන් ගල් කුට්ටි තැන්පත් කරලා ඒ ගල් කුට්ටි මත තිරස් ගල් කුට්ටි තැන්පත් කිරීමෙන් තමයි පියස නිර්මාණය කරලා තියෙන්නේ. මේ පියස්සත් පළමු කොටසේදී අපිට දකින්න තියෙන්නේ ව්‍යාල රූප සහ මකර හිස් භාවිතා කරලා සැරසිලිකරණයට ලක් කරපු කොටස. ඒ මත පිහිටා තිබෙනවා මුදුන් පියසි කොටස. එය පැතලි ඉදිකිරීමක්. එතකොට මේ මණ්ඩපය කියන කොටසේ ආශ්‍රිතව වර්තමානයේ වෙනකොට නොයෙකුත් විශ්වාස මිනිස්සු අතරේ ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම කිව්වොත් මේ ඉහළින් තියෙන තිරස් ගල් කුට්ටි ආශ්‍රිතව නිර්මාණය කරලා තියෙන මේ පද්ම කැටයක්. ඒතර මේවා නිර්මාණය කළේ අර Hindu වාස්තු විද්‍යාවට සමාන වෙන විදිහට අලංකරණ සහ පූජාමය නිරූපණ විදිහට. නමුත් වර්තමානයේ වෙනකොට මේවා සුබ සංකේත විදිහටත් ඒවා ස්පර්ශ කරන්න උන්ට සෞභාග්‍ය වාසනාව උදාවන බවටත් විශ්වාස සාමාන්‍ය වන්දනා කරුවන් අතර පැතිරලා තියෙනවා. ඒවා මේ ස්ථානයේ සම්බන්ධයෙන් විතරක් නෙවෙයි බොහෝ බෞද්ධ විහාර ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඇතිලා තියෙන අදහස්. ඉතින් එහෙම තමයි යම් ක්ෂේත්‍රයක් දිගින් දිගට පැවතීගෙන එනකොට සංස්කෘතිය විසින් නිර්මාණය කරන ප්‍රවාද ඔස්සේ තමයි ඒවා ඉදිරියට ගලාගෙන යන්නේ. හොඳයි. අපි දැන් මේ මණ්ඩපය කියන කොටසින් නික්මිලා ගිහිල්ලා වරකාවැල්දු විහාරයේ ප්‍රධාන අංගය වෙන ගර්භගෘහයට ප්‍රවේශ වෙමු. මණ්ඩපේ නැරඹීමෙන් අනතුරුව අපිට ප්‍රවේශ වෙන්න තියෙන්නේ වරකාවැල්දු විහාරයේ ප්‍රධානම අංගය වෙන
ගර්භගෘහයට. නමුත් ගර්භගෘහය තුළට ඔබව කැඳවාගෙන යන්න අදට අපිට ලැබී තිබෙන කාල වේලාව ප්‍රමාණවත් මදි. ඒ නිසා මීළඟ කොටසින් වරකාවැල්දු විහාරයේ ගර්භගෘහයත් එන් අනතුරුව දකින්න තියෙන අනිකුත් පුරාවස්තුත් ඔබට අභිමුඛ කරන පොරොන්දුව දෙමින් අදට උරුම යාත්‍රාව මෙතකින් සමාප්ත කරන්න සිදු වෙනවා. ලබන සතියේ හමු වෙන තෙක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.